තාපගත විද්‍යාව. අපි කියනවා තර්මෝඩයනමික්ස් කියලා. තාපය ගමන් කරනවා එක තැනක ඉඳන් තව තැනකට. කොහොමද ගමන් කරන්නේ? උෂ්ණත්වය වැඩි තැන සිට අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. අන්න එහෙම තාපය ගමන් කරනකොට වෙන්න පුළුවන් ශක්ති විපර්යාස. ඕ වෙන්න පුළුවන් ක්‍රියාදාමයන් ගැන තමයි අපි මේකදී ඉගෙන ගන්න. ඒකේ පළවෙනි එක තමයි තාපගත විද්‍යාවේ තියෙන පළමුම නියමය. පළමු නියමය කියලා අපි ගන්න. තාපගත විද්‍යාවේ තියෙනවා ශූන්‍යාදී නියමය කියලා. බිඳු වෙන නියමය. ඒ කියන්නේ පළමුවෙනි නියමය හොයාගන්න ගතට පස්සේ තමයි තව නියමයක් හොයාගත්තේ. ඒක මූලිකම දෙයක් නිසා ඒකට දැම්මා. දැන් පළවෙනි නියමය කියලා මේක වෙනස් කරන්න බැරි නිසා දෙවෙනි නියමය කියලා දැම්මොත් මේක ගැලපෙන්නේ නැති නිසා මූලිකම දෙයක් නිසා ඒකට ශූන්‍යාදී නියමය කියලා දැම්මා. ඒකෙන් කියන්නේ වස්තු දෙකක් එකට ගැටලා තියෙනකොට ටික වෙලාවක් ගියාම ඒ වස්තු දෙක තාප ගතික ස්වභාවයට පත් වෙනවා. ඒ කියන්නේ තාප ගතික සමතුලිතතාවයට පත් වෙනවා කියලා කියනවා. ඔයාලා කෙමිස්ට්‍රි ඉගෙන ගන්න. සමතුලිතතාවය කියන්නේ ගතික සමතුලිතතාවය කියන්නේ. අන්න ඒ වගේ තාප ගතික සමතුලිතතාවයට පත් වෙනවා. ඒ කියන්නේ එක වස්තුවකින් තව වස්තුවකට තාපය ගමන් කරන ප්‍රමාණයයි ඒ වස්තුවේ මුල් වස්තුවල තාපය ගමන් කරන ප්‍රමාණයයි ශීඝ්‍රතාව සමාන වෙනවා. අන්න ඒක කියන ශූන්‍යාදී නියමය කියලා. ඒක මාර තරලයි. වස්තු දෙකක් එකට තිබ්බම ටික වෙලාවකින් ඒකේ උෂ්ණත්ව දෙක වෙනස් වුණාට උෂ්ණත්ව සමාන වෙනවා. ඒක තමයි සරලව කියන්නේ. ඒතර ඒක අපි සාමාන්‍යයෙන් තාපයේදී මුල්ම තාපය ගැන හඳුන්වා දීමේදී තමයි ඔය ගැන කතා කරන්නේ. තාපගත විද්‍යාවේදී පළවෙනි නියමය ප්‍රධාන නියම විදිහට සැලකන්නේ මෙයා. යම් පද්ධතියක් තියෙනවා නම් අපි හිතමු මැෂින් එකක් කියලා. මේක තේරුම් ගන්න ලේසියි ඒතකොට. මේ මැෂින් එක යම් පද්ධතියක්. එයාට අපි සපයනවා ශක්තිය. ශක්තිය විදියට සපයන්නේ අපි තාපය. මෙයාට සපයන තාප වෙනස නැත්නම් ශක්ති වෙනස ඇත්තටම සපයන තාපය කියුණා සපයන තාපයේ වෙනස අපි කියනවා ඩෙල්ටා Q කියලා. ඒකෙන් අදහස් කරන්නේ යම් කාල ප්‍රාන්තරයකදී මෙයාට කොච්චර තාපයක් ලැබෙවද කියන එක. අන්නේ ලැබුණු තාපයෙන් මේ මැෂින් එක වැඩ දෙකක් කරනවා. එකක් ඇවිල්ලා ඒකෙන් මොනාරි අපි බලාපොරොත්තු වෙන කාර්යය කරනවා. අපි හිතමු printing machine එකක් නම් printing machine වලට සමහර printing machine විශේෂයෙන් fabric print කරන machine වලට අපි දෙන්න ඕනේ කුමාලය. ඒ කියන්නේ තාපය දෙන්න ඕනේ. වතුර රත් කරලා කුමාලයෙන් තමයි ඔපරේට් වෙන්නේ. එතකොට කුමාලය ලබා දෙන්න ඕනේ. එතකොට මේකේ ශක්ති විශේෂ විදිහට පාවිච්චි කරන තාපය. ඒක ලබා දෙනවා. දුන්නට පස්සේ යා මොකද කරන්නේ? මැෂින් එක ක්‍රියා කරනවා. ඒ කියන්නේ මැෂින් එකේ කොටස් ගමන් කරනවා. ඒකත් එක්ක ෆැබ්‍රික් එක යනවා. ගිහිල්ලා අවශ්‍ය වෙලාවට අදාළ දේවල් ටික එකේ print වෙනවා. ඒ ෆැබ්‍රික් එකේ. ඒ රෙදි වල print වෙනවා. අන්න ඒ වගේ කරන ක්‍රියාදාමය තමයි ඒතකොට මුද්‍රණය. මුද්‍රණය කරන්න අවශ්‍ය වෙන්නේ මේ මැෂින් එකේ කොටස් චලනය වීම. මැෂින් එකේ කොටස් චලනය වෙලා තමයි print වෙන්නේ. එතකොට අපි කියනවා ඒකට කාර්ය කියලා. ඒතර කාර්යයට අපි දාන්නේ W කියලා. ඒතර ඩෙල්ටා W කියලා දානවා කාර්යයේ වෙනසට. ඒ කියන්නේ යම් කාල පරිච්ඡේදයක් ගත්තොත් ඒකෙදි සිදු වෙලා තියෙන කාර්ය ප්‍රමාණයට. අපි කියනවා ඩෙල්ටා W කියලා. හරි. එතකොට මේක කරනකොට අපි දන්න ඕනම මැෂින් එකකට අපි සරල මැෂින් එකක් ගත්තොත් එහෙම washing machine එක ගන්න TV එක මැෂින් එක ගන්න. දැන් ඔය washing machine එක හෝ TV එක හෝ ගත්තම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාගෙන් රත් වෙන එක. ඒ කියන්නේ අපි ඒක මේ washing machine එක හරි TV එක හරි පාවිච්චි කරන්නේ නැහනේ. බල්බ් එක හරි පාවිච්චි කරන්නේ නැහනේ. බිත්තරයක් තඹ ගන්න. ඒතරේ තාපය ලබා ගන්න අවශ්‍ය උපකරණක් තියෙනවා. අපි ඒකේ කාර්ය විදියට පාවිච්චි කරන්නේ මොනවා හරි යන්ත්‍ර කොටස් වල වෙනස් වීම. මොනවා හරි දැන් අර එකක දැන් ටීවී එක ගත්තොත් එහෙම රූප පෙනීම, ශබ්දය ඇසීම. ඒතර ඒකේ පරිවර්තනය වෙනවා වෙන ශක්ති ප්‍රභාව වලට. වොෂින් මැෂින් එකෙන් නම් චලනය වීමනේ කරන්නේ. විභව මේ චාලක ශක්තිය බවට පත් කරන එක. ලබා දෙන මොන ශක්තිය වුණා. අන්න ඒ වගේ ඒක ශක්තියින් වෙනවා. හැබැයි ඒ මොන මැෂින් එක වුණා අපිට ඕන වුණත් නැති වුණත් එක ශක්තියක්
ඒකේ ඔටෝ ඇති වෙනවා. අන්න ඒකට අපි කියනවා මොකක්ද? ඇතුලේ ඇතිවන උෂ්ණත්වයේ වෙනස් වීම. අපි කියනවා අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙනවා කියලා. ඇත්තටම ඕනම මැෂින් එකක් ක්‍රියා කරවගෙන යනකොට රත් වෙනවා. රත් වෙන එක නවත්තන්න බෑනේ. බල්බ් එකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රත් කරවන්න. නමුත් රත් වෙනවා. ඒක නවත්තන්න බෑ. වොෂින් මැෂින් එක උනත් දිගටම ක්‍රියා කරනකොට රත් වෙනවා. ටීවී එක උනත් රත් වෙනවා. ඒ කියන්නේ ඇතුලේ උපාංග රත් වෙනවා. උෂ්ණත්වයේ වෙනස් වීම නිසා. අපි කියනවා එතකොට මේ ඇතුලේ තියෙන අංශු වල ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. ඒක නිසා කලින් තිබුණට වඩා දැන් එයාගේ තියෙන අභ්‍යන්තර ශක්තිය ඇතුලේ තියෙන ශක්තිය වැඩි. එහෙනම් ශක්ති වෙනසක් තියෙනවා. අපි කියනවා ඒකට අභ්‍යන්තර ශක්තිය. මේ දුන්න තාප ශක්තියෙන් තමයි මේ දෙකම කරේ. ඒක නිසා අපි කියනවා දුන්න තාප ශක්තිය සමානයි කියලා කරපු කාර්යය එකතු කිරීම අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම. මේ දුන්න ශක්තියෙන් කොටසක් රත් වුණා, රත් වෙන්න පාවිච්චි වුණා, ඉතුරු කොටස වැඩ ටික කරා. ওই දෙන්න එකතු වුණාම තමයි මේ මුළු ලබා දුන්න ශක්තියට සමාන වෙන්නේ. ඒතර මේක ශක්ති සංස්ථිනීමේ වගේම තමයි. ඇයි? දුන්න ශක්තිය තමයි මේ දෙකට පරිවර්තනය කරගන්නේ. ඒතර මේ ශක්තිය තමයි මෙයා දන මෙයා කියලා අපි ගන්න. ඔන්න ඕක තමයි ප්‍රධානමම නියමය වෙන්නේ තර්මොඩයිනමික්ස් වල තාපගති විද්‍යාවේ. එතකොට ඔන්න ඕක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මාරම සරල දෙයක් තියෙන්නේ. හිතන්න හැමතිස්සෙම මැෂින් එකක් එක්ක පද්ධතියක් කියන්නේ හරියට මැෂින් එකක් වගේ. ඒකට අපි තාප ශක්තිය දෙනවා. මොනවා හරි වැඩක් කරගන්නවා. එතකොට හැබැයි ඒක කරනකොට මැෂින් එක රත් වෙනවා. එතකොට රත් වෙන්න ගිය තාපයයි වැඩේ කරන්න ගිය තාපයයි නැත්නම් ශක්තියයි එකතු වුණාම උත්තරේ සමාන වෙනවා. ලබා දුන් තාපයේ ශක්ති ප්‍රමාණයට. හරි. ඔන්න ඕක තමයි මේකේ ප්‍රධානම තියෙන කාරණය. right. ඊළඟට අපි යනවා මෙහෙම. මේ ශක්තියින් වලට ලකුණක් අපි සලකනවා. සාමාන්‍ය ශක්තියකට අපි ලකුණක් දාන්නේ නැහැ. හැබැයි තාපගත විද්‍යාවේදී අපිට මේක තේරුම් ගැනීමේ පහසුව සඳහා අඩුවීම වැඩිවීම ගැන අවබෝධ කර ගැනීම සඳහා සයින් කන්වෙන්ෂන් එකක් තියෙනවා. ලකුණු සම්මුතියක් තියෙනවා. අර ආලෝකයේ වගේ. ඒ නිසා මේ ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. අපි මේකෙදි කරන්නේ මොකද්ද? කිසියම් පද්ධතියකට අපි තාපය සපයනවා. මේකේ බලාපොරොත්තුව ඒකයි. ඒකෙන් තමයි වැඩක් කරගන්නේ. එහෙනම් අපි සාමාන්‍යයෙන් කරන්න ඕන දේ අපි ගන්න හැමතිස්සෙම ධන කියලා. එතකොට පද්ධතියට තාපය සපයනවා නම්, ඒ කියන්නේ පද්ධතියට අපි තාපය සපයනවා නම්, එතකොට තමයි මැෂින් එකෙන් වැඩක් ගන්න පුළුවන්. ඒක නිසා අපි කියනවා තාපය මේ සපේන තාපයේ තාප ශක්තිය ධනාගයක් වෙන්නේ කියලා. බැරි වෙලාවත් යම් අවස්ථාවකදී මේ පද්ධතියෙන් එළියට තාපය පිට වුණා. අපි කියනවා ඒක ඍණ කියලා. වෙන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් නොවන දේ අපි ගන්න ඍණ කියලා. එතකොට තාප ශක්තිය ඍණ වෙනවා. ලබා දුන්න තාපයක් නෙවෙයි. විමෝචනය වුණ තාපයක් විදිහට තමයි සලකන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ රත් වෙනවා මැෂින් එක. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක නිසා ශක්තිය වැඩි වෙනවා නම් අපි කියනවා අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා නම් ධන. එහෙනම් ඒකේ රිවර්ස් එක මැෂින් එක කූල් වෙනවා. වැඩ කරනවා. ඒක මේ සාමාන්‍ය නොවන දෙයක් නේ. ඒක නිසා අපි කියනවා එහෙම වුණොත් බැරි වෙලාවත් ඒක අභ්‍යන්තර ශක්තිය අඩු වීම. ඒක නිසා ඒක ඍණ කියලා සලකනවා. ඊළඟට සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ මොකද්ද? සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ තමයි මේ සිස්ටම් එකේ පද්ධතියේ නැත්නම් මැෂින් එකේ වැඩක් කරන්න ඕනේ එළියට. ඒ කියන්නේ සමහර වෙලාවට මොන හරි තල්ලු කරනවා. සමහර වෙලාවට එක ද්‍රව්‍යයක් එක තැනක ඉඳන් තව තැනකට ගෙනියනවා. සමහර වෙලාවට මැෂින් එකේ තියෙන මොන හරි උපාංගයක් එළියට ඇවිල්ලා print කරලා යනවා. නැත්නම් ටච් වෙලා යනකොට ඒක ඔටෝ print වෙනවා. මොකද තීන්ත ගෑවිලා තියෙන ද්‍රව්‍යයක් ඇවිල්ලා රෙදි කැලලක වදිනවා. වැදුනම මොකද වෙන්නේ? ඒක print වෙනවා. අන්න ඒ වගේ මොන හරි වැඩක් වෙනවා. කාර්යයක් වෙනවා. අන්න එහෙම වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන දේ තමයි ඒක. අන්න එහෙම වෙනවා නම් අපි කියනවා ධන කියලා. බැරි වෙලාවත්
කාර්යයක් වෙන්නේ නැහැ. අපි කාර්යයක් කරන්න වෙනවා යාට. ඒ කියන්නේ එළියට ආපු මොන හරි කොටසක් ඇතුළට ගිහිල්ලා නැහැ. අපි තල්ලු කරලා ඇතුළට යවනවා. අපි විසින් කාර්යයක් කරනවා නම් අපි කියනවා මෙයා ඍණ කියලා. අනිත් පැත්තට ගියොත් ඍණ වෙනවා. ඔන්න ඔය ලකුණු සම්මුතිය අපි තේරුම් ගන්න ඕනේ. ඒක හැමතිස්සෙම හිතන්න. සාමාන්‍යයෙන් වෙන දේ මැෂින් එකකට ශක්තිය දීලා වැඩක් කරනකොට රත් වෙනවා. ඒක සාමාන්‍ය දේ. අන්න ඒ ටික තමයි දාන්නේ. ඒකට විරුද්ධව කරන දේවල් විරුද්ධව වෙන දේවල් සියල්ල ඍණ. ඔන්න ඕක තේරුම් ගත්තා නම් හරිම පහසුයි මේක ගැන අදහසක් ගන්න. right. ඔන්න අපි මූලික සමීකරණය සම්බන්ධව තියෙන කාරණා ටික තමයි ඔය. ඊළඟට වැදගත් කාරණේ තමයි මේක. මොන හරි අවස්ථාවක මේ අපි කතා කරන තාපය නිසා කාර්යයක් වෙනවා නම් අන්නේ කාර්ය ප්‍රමාණය අපි කියනවානේ දැන් මැෂින් එකකට තාපය දුන්නම් ඒකෙන් වැඩක් කරනවා කාර්යයක් කරනවා. අන්නේ කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. දැන් හිතන්න මේ ඇතුලේ වායුවක් පුරවලා තියෙනවා මෙන්න මේ වගේ පිස්ටන් එක. මේ සිලින්ඩර් එකක් කියලා හිතමුකෝ මේ වගේ ඇතුලේ වායුව පුරවලා තිනවා මේ පැත්තෙන් වැහිලා තියෙනවා. මොකද වෙන්නේ මේ ඇතුලේ වායුව මේක සිස්ටම් එක කියලා හිතුවත් මේ වායුවෙන් මේ පැත්තට බලයක් එනවා. මොකද මේකේ පීඩනය වැඩිනවා. අපි හිතමු මෙයාව තල්ලු කරලා අපි අතහැරලා තියෙන මොකද? මෙයාව තල්ලු කරගෙන ගියා. තල්ලු කරගෙන ගිහිල්ලා නවත්තලා තියෙනවා. නැවැත්තුවේ ගමන් ඇතුලේ පීඩනය එළියේ පීඩනයට වඩා වැඩි. ඒක නිසා ඇතුලේ පීඩනයෙන් මෙයාට මේ වගේ බලයක් දෙනවා. තල්ලු කරන්න හදන්නේ තල්ලු කරගෙන එළියට එන්නයි හදන්නේ. අන්නේ යෙදෙන බලය අපි ගත්තොත් සමාන වෙනවා පීඩනයේ වැඩි කිරීම වර්ගඵලයට. ඇයි පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලයනේ. එහෙනම් බලය කියන්නේ පීඩනයේ වැඩි කිරීම වර්ගඵලය. ඇතුලේ වායුවේ පීඩනය P නම් එළියේ පීඩනයක් තියෙනවා නම් ඒ දෙකේ වෙනස තමයි අතරම පීඩනයේ විදිහට සලකන්න ඕනේ. එතකොට පීඩනය අරගෙන අපි හරස් කඩෙන් වැඩි කරාම මේ පීඩනය බලපවත්තන අපිට එනවා මෙයා මත ක්‍රියා කරන බලය. අපි දන්නවා කාර්ය කියන්නේ බලය වැඩි කිරීම බලයේ උපයෝගී ලක්ෂ්‍යය ගමන් කළ දුර. ඒතර ගමන් කළ දුර අපි හිතමු ඩෙල්ටා x කියලා. මෙන්න මේ අවස්ථාවේදී ඩෙල්ටා x ප්‍රමාණයක් චලනය වෙලා තියෙනවා නම් ඒ වෙලාවේදී කරන කාර්ය ප්‍රමාණයෙන් අපි හොයන්න තියෙන්නේ අපි බලය වැඩි කරන්න ඕනේ ඩෙල්ටා x වලින්. බලය ඩෙල්ටා x වලින් වැඩි කරාම විස්ථාපනයෙන් වැඩි කරාම අපිට කාර්ය ප්‍රමාණය එනවා. බලය අපි දන්නවා පීඩනයේ වැඩි කිරීම වර්ගඵලය. එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය මේ දිගෙන් වැඩි කරාම පරිමාවයේ සිදුවන වෙනස එනවා. පරිමා වෙනස අපි කියනවා ඩෙල්ටා v කියලා. ඒ අනුව අවසානයේ ගන්න තියෙන සමීකරණය තමයි ඔයා මතක තියාගන්න තියෙන සමීකරණය තමයි මේක ඉච්චා. වෙන දේවල් නෙවෙයි. ඩෙල්ටා w කියන්නේ p ඩෙල්ටා v. පීඩනය වැඩි කිරීම පරිමා වෙනස. හැමතිස්සෙම ඩෙල්ටා w කියන එක අපි කියවනේ අපි සිස්ටම් එකත් එක්ක ගන්නකොට සිස්ටම් එකෙන් එළියට පද්ධතියෙන් එළියට වෙනවා නම් වැඩ අපි කියන්නේ ධන කියලා. ඒ වගේ මෙන්න මේ කතාවෙත් අපි කරන්නේ ඒකයි. මේ p මේ තියෙන සිස්ටම් එක වායුව. ඒ වායුවෙන් දැන් මේ කරන්නේ එළියට බලයක් යොදලා. එළියට තමයි කාර්ය කරන්නේ. ඒක නිසා ධන කාර්යයක් මේකේ වෙන්නේ. බලන්න එතනදී වෙලා තියෙන්නේ මොකද්ද? තිබුණ පරිමාව වැඩි වෙලා. පරිමාවේ වැඩිවීම තමයි මෙතන දාන්නේ. පරිමාව වැඩි වෙනවා නම් හැමතිස්සෙම මැෂින් එක එකපාරම කරන් ගිල්ලාව. හරි. ඊට පස්සේ මෙන්න මේ සමීකරණයෙන් එතකොට තියෙන්නේ කාර්ය ප්‍රමාණය හොයන හැටි. කාර්ය ප්‍රමාණය හොයන්නේ යම් අවස්ථාවක ඒ වායුවේ පීඩනය වැඩි කරන්න ඕනේ. ඒ පීඩනය නිසා සිදුවන වර්ගඵල වෙනස. පරිමා වෙනස. එතකොට මේ වායුව ප්‍රසාරණය වෙනවා නම් ඒ කියන්නේ යාගේ ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා නම් පරිමාව වැඩි කර ගන්නවා නම් අපි කියනවා ධන කාර්යයක් වෙන්නේ කියලා.
කාර්ය ධන වෙනවා. බැරි වෙලාව ඇතුළට අන යන්නේ සම්පීඩනය වෙනවා නම් පරිමාව අඩු වෙනවා නම් තිබුණ ප්‍රමාණයට වඩා. ඒ කියන්නේ එළියෙන් ඇතුළටයි කාර්ය කරලා තියෙන්නේ. එතකොට අපි කියනවා කාර්ය ප්‍රමාණය ඍණ ගාණක් කියලා. පරිමාව වැඩි වෙනවා නම් කාර්ය ප්‍රමාණය ධන ගාණක්, පරිමාව අඩු වෙනවා නම් කාර්ය ප්‍රමාණය ඍණ ගාණක්. ඔන්න ඕකත් හරියටම තේරුම් ගන්න ඕනේ. හරිම සරලයි. ඕනම අවස්ථාවක කාර්ය ප්‍රමාණය හොයන්නේ පීඩනයයි පරිමාව වෙනසයි වැඩි කරලා. ගොඩක් වෙලාවට මෙන්න මේ කරුණු ටික පාවිච්චි කරලා MCQ වලදී MCQ ප්‍රශ්න වලට එක ප්‍රශ්නයක්වත් එනවා. ඉතින් හරියම ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් මේ මූලික කාරණා ටික පුළුවන් නම්. ඊට පස්සේ මේකේ ක්‍රියාවලිය ටිකක් තියෙනවා. මේ සිදුවෙන මේ ක්‍රියාදාමයේ ගත්තොත් ඩෙල්ටා Q කියන්නේ ඩෙල්ටා W ධන ඩෙල්ටා U කියන යම් පද්ධතියකට තාපයේ සැපයවම කාර්ය ප්‍රමාණයක් වෙනකොට අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් වීමේදී වෙන විශේෂ සිදුවීම් කිහිපයක් තියෙනවා. අපි කියනවා ඒවට ක්‍රියාවලිය ටික, process ටිකක් කියලා. එක ක්‍රියාවලියකට නමක් කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය. isothermal. thermal iso වෙනවා කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. thermal iso වෙනවා කියන්නේ තාපයේ වෙනසක් නැතුව තියෙන නම් උෂ්ණත්වය නියතව තියෙනවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. දැන් සිංහලෙන් වචනයෙන් කිව්වම අපිට ඒක හිතා ගන්න බෑ. ඒකට කියන වචනේ ටිකක් අමුතු නිසා. නමුත් isothermal කිව්වම එකෙන් අදහස් වෙනවා ඒ කතාව. උෂ්ණත්වය නියතව පවතින පරිදි කිසියම් ක්‍රියාවලියක් සිදු වෙනවා නම් උෂ්ණත්වයේ නියතව පවතින පරිදි කිසියම් ක්‍රියාවක් සිදු වෙනවා කියලා කියන්නේ මැෂින් එක රත් වෙන්නේ නැහැ කියන එක. අපි මැෂින් එකෙන් වැඩක් කරනවා. හැබැයි මැෂින් එක රත් වෙන්නේ නැහැ. ඒක නිසානේ ගොඩක් වෙලාවට ඔය අර්ධ සන්නායක පාවිච්චි කරලා අලුතෙන් එළියට එන නිෂ්පාදන ගොඩක් කරන්නේ. අර්ධ සන්නායක භාවිතා කරලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව පදනම් කරගෙන හදන මැෂිනරි ගොඩක් වෙලාවට උෂ්ණත්වය ඉහළ නම් වෙන්න තියෙන අවස්ථා අඩුයි. ගොඩක් වෙලාවට රත් වෙන්න තියෙන අවස්ථා අඩුයි. නැත්තෙම නෑ. නමුත් අවස්ථා අඩු වෙනවා. එතකොට ඒ වගේ වුණොත්, ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැත්තම් නියතව පවතිනවා නම්, ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙලා නැහැ කියන එක. මැෂින් එක රත් වෙන්නේ නැහැ කියන්නේ ඒක රත් වෙන්න වෙනම ශක්තියක් කියන්නේ නැහැ. ඉතින් හරිම සරලයි. එහෙම ක්‍රියාවලියට අපි කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය කියලා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මැෂින් එක රත් වෙන්නේ නැහැ කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? දුන්න සම්පූර්ණ තාපයෙන්ම වැඩි කරනවා. තාපයයි සැපයූ තාව ප්‍රමාණයයි කළ කාර්ය ප්‍රමාණය සමානයි. එකම දේ. මේකෙත් තියෙන අවස්ථා දෙකක්. පළවෙනි අවස්ථාව. මොකද පළවෙනි අවස්ථාව? දුන්න තාපය ධනනම්. තාපය ධන කියන්නේ අපි පද්ධතියට තාපය සපයනවා කියන එක. සාමාන්‍ය ක්‍රියාවලිය. එහෙනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් පද්ධතියනොත් තාපය පද්ධතියනොත් කාර්යයක් වෙනවා එළියට. ඒතර කාර්ය එළියට වෙන්නේ පද්ධතියට තාපය සැපෙව්වම පද්ධතිය විසින් තමයි කාර්ය කරන්නේ. පරිසරයට. බැරි වෙලාවත් තාපය රිනනවා. ඒ කියන්නේ යම් පද්ධතියකින් තාපය එළියට එනවා. මොකද වෙන්නේ? පද්ධතිය මත තමයි කාර්ය වෙන්නේ. තාපය එළියට යවන්න ඕන නම් අපි තමයි කාර්ය කරන්න ඕන. අපි කාර්ය කරනකොට තමයි එයාගේ තාපය ඉවත් වෙන්නේ. හරි? එතකොට අපිට මේ අවස්ථාවේ දෙන මේ ප්‍රමාණය අඩුයි. මේක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය. කොහොම වුණත් මේ දෙන්න සමාන වෙනවා සමෝෂ්ණ ක්‍රියාවලියදී. අන්න ඒක මතක තියාගන්න. ක්‍රියාවලියක් සමෝෂ්ණ වීම සඳහා එය කරන්න ඕන ඉතාලතනේ. හේතුව තමයි අපි දන්නවා මොනවා හරි දෙයක් හදිස්සිය කරොත් ඉක්මනට කරොත් අනිවාර්යෙන් ඒක රත් වෙන එක නවත්තන්න බෑ. හැබැයි අපි හිමින් කරොත් ඒකේ රත් වෙන එක අපිට දැනෙන්නේ නැහැ. පද්ධතිය රත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. අපි මොනවා හරි විතර වැඩක් කරනවා. හරිම හිමින් නිදහසේ කරනවා. ඒක බරක් නැති වෙන්න. දැනෙන්නේ නැති වෙන්න කරනවා කියලා එක අතු ගන්නවා. හිමින් කරනවා. ලොකු මාංශයක් වෙන්නේ නැතුව. ඒකෝර අපිට දාඩිය දාන්නේ අපිට වෙහෙසක් දැනෙන්නේ අපිව ඇත්තටම සරලව කිව්වොත් එම රත් වෙන්නේ නැහැ. ඇයි දාඩිය දාන්නේ? අපේ උෂ්ණත්වයේ අපේ පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙලා ඒ උෂ්ණත්වය එළියට ගන්න. මොකද කරන්නේ? ජලය අපේ ශරීරය තුළ තියෙන ජලය වාෂ්ප කරලා එළියට දැමීමේ ක්‍රියාවලියක් මගින් තමයි
කූල් කරන්න. අපේ මේ ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගන්න උත්සාහ කරන්න. එතකොට එහෙම දාඩිය දාන්නේ අපි නිදහසේ කරනකොට. හැබැයි හිතන්නකො අපිට පොඩි වෙලාවක් තියෙනවා අපිට කලබලෙන් අපි අතු ගන්නවා. හදිසිය මොන හරි දෙයක් කරනවා. ඉක්මනින් කරන්න try කරනවා. එතකොට මොකද වෙන්නේ? දාඩිය දානවා හරි අමාරුයි. ඇඟට දැනෙනවා. ඒ කියන්නේ කිසිම සමෝෂණ ක්‍රියාවලියක් කරන්න බෑ හදිසිය. ඉතා සෙමින් කරනකොට තමයි ඒක දැනෙන්නේ නැතුව කරන්න පුළුවන්. පරිපූර්ණ වායුවක සමෝෂණ ක්‍රියාවලියක් සඳහා බොයිල් නීමේ යොදන්න පුළුවන්. ඒ බොයිල් නීමේ කියන්නේ උෂ්ණත්වය නියතව පවතිනවා කියන එකනේ. ඒතර පරිපූර්ණ වායුවක් තියෙන වෙලාවක සමෝෂණ ක්‍රියාවලියක් කියලා දීලා තියෙනවා නම් උෂ්ණත්වය නියතව පවතිනවා කියලා අපිට ගන්න පුළුවන් නිසා බොයිල් නීමේ යොදන්න පුළුවන්. P1 V1 සමානයි P2 V2 කියලා අවස්ථා දෙකක් අරගෙන පීඩන පරිමාණ ගුණිත සමාන කරන්න පුළුවන්. right. එතන මේ එක ක්‍රියාවලියක් සම්මර්ෂණ. ඊළඟ ක්‍රියාවලිය. තීරතාපී adiabatic process එකක් කියලා කියනවා. තීරතාපී කියලා කියන්නේ තාපයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. තාප ප්‍රමාණය ස්ථිරයි කියන්නේ. ස්ථිරතාපය. තාප ප්‍රමාණය ස්ථිරයි කියන්නේ තාපයේ වෙනස බිඳුවයි කියන එක. ඒ කියන්නේ හරියට නිකන් පද්ධතියට තාපය දුන්නේ නැහැ වගේ. යම් පද්ධතියක් තියෙනවා වැඩක් කරගන්න ඕනේ. හැබැයි ඒකට තාපය සපයලා නැහැ. එහෙනම් ඩෙල්ටා Q බිඳුවයි. ඩෙල්ටා Q බිඳුවයි කියන්නේ ඩෙල්ටා U ධන ඩෙල්ටා W බිඳුවයි. ඒ කියන්නේ දැන් මොන තාපයක් සැපෙන්නේ නැත්නම් සාමාන්‍ය මැෂින් එකකට වැඩක් කරන්න බෑනේ. හැබැයි කලින් තාපය සපයලා තියෙනවා. ඒක නිසා මැෂින් එක රත් වෙලා තියෙනවා නම් ඒකෙන් පොඩි වෙලාවක් වැඩේ කරන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? අර රත් වෙලා තියෙන එකේ අර කලින් දුන්න තාපේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩි වෙච්ච ශක්තියෙන් තමයි වැඩේ කරන්නේ. සරල උදාහරණයක් අපිට එක්ස්පීරියන්ස් තියෙන එකක්. දැක්කොත් එහෙනම් මේකටම කෙලින්ම සම්බන්ධ එකක් නෙවෙයි. නමුත් අදහසක් ගන්න ඔයගලන්ට. ඔයගලන් දන්නවා LED බල්බ්. LED බල්බ් එකට කරන්ට් එක දිගටම එනකොට බල්බ් එක පත් වෙලා තියෙනවනේ. කරන්ට් ගියා කියන්නකො. LED බල්බ් එක පොඩි වෙලාවක් එළිය දෙනවා. සාමාන්‍ය එළිය නැති වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අඩු එළියක් හරි දෙනවා. ඇයි? එයාගේ ගබඩා වෙලා තිබ්බ ශක්තියෙන් තමයි ඒක දෙන්නේ. ඒක. හිතන්න අපි වතුර රත් කරනවා. වතුර රත් කරනවා මේ වතුර රත් කරලා ඒ වතුර රත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක ඇතුළට දාපු මොන හරි තම්බ ගන්න. අපි එතකොට මුලින්ම තාපය ලබා දෙනවා දිගින් දිගට. දැන් මොකද වෙන්නේ? තාපය කරන් ගියා කියමුකෝ. වතුර රත් කරන්නේ හීටරෙන් කියලා හිතන්න කරන් ගියා. දැන් තාපය ලැබෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ අපි බිත්තරයක් හරි නැත්නම් අල ටිකක් හරි තැම්බෙන්න දාලා තිබ්බා කියලා වතුරේ. හැබැයි අර දුන්න තාපය තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? ඒ තාපය පාවිච්චි කරලා වැඩේ කරනවා. දිගටම වැඩේ කරන්න බෑ. හැබැයි අර තාපය ඉවර වෙනකම් කරන්න පුළුවන්. සැලකිය යුතු ප්‍රමාණයක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක් තමයි ස්ථිර තාපය කියලා කියන්නේ. තාපය සපයන්නේ නැහැ. හැබැයි කලින් ලැබුණු තාපයෙන් තවදුරටත් වැඩේ යනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැමතිස්සෙම ඒක වෙන්නේ ඇතුලේ තියෙන තාපය, අභ්‍යන්තර තාපය, නැත්නම් අභ්‍යන්තර ශක්තිය හීන වීමෙන් තමයි වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය ධන කියන්නේ වැඩි වෙනවනේ. එහෙමනම් මේක වෙන්නේ නැහැ. එහෙනම් එළියෙන් අපි මෙයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි කරන්න කාර්ය කරන්න ඕනේ. ඍණ කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙන එක තමයි සාමාන්‍ය වෙන දේ. අපි තාපය සපෙලා නැතුණා මොකද වෙන්නේ? රත් වෙලා තියෙන මැෂින් එක. ඒ රත් වෙච්ච එකෙන් මොන හරි දෙයක් කරන්න බලනවා. පුළුවන් දෙයක්. ඒතර ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. අඩු වෙලා කාර්ය ප්‍රමාණයක් වෙනවා. අන්න ඒ වගේ. හරි. එතකොට පරිපූර්ණ වායුවක ස්ථිරතාවී සම්පීඩනයකදී උෂ්ණත්වය ඉහළ යනවා. සම්පීඩනයක් කියලා කියන්නේ පිටින් කාර්යයක් කරලා ඇතුළට. සම්පීඩනය කරනකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය ඉහළ යනවා. අපි හුලං ගහන ටයර් එකකට. මොකද වෙන්නේ? ඇතුළේ තියෙන උෂ්ණත්වය ඉහළ යනවා. පරිපූර්ණ වායුවක ස්ථිරතාවී ප්‍රසාරණයකදී, ඒ කියන්නේ කාර්ය එළියට වෙලා නම් උෂ්ණත්වය අඩු වෙනවා. කාර්ය හැමතිස්සෙම එළියට නම් වෙන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. කාර්ය ඇතුළට වෙනවා නම්, පද්ධතිය ඇතුළට වෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙනවා. මේකෙන් පෙන්නන්නේ ඒක. ඩෙල්ටා U කියන එක සමාන වෙන්නේ ඍණ ඩෙල්ටා W වලට. නැත්තම් ඍණ ඩෙල්ටා U සමාන වෙන්නේ ධන ඩෙල්ටා W වලට.
ඒක තමයි ඒකේ අදහස. හරි. ඊළඟ එක තමයි කතාව. ස්ථිරතාවී කරගන්න නම් මොන හරි ක්‍රියාවලියක් ඒක හිමින් කරලා හරියන්නේ නැහැ. ෂණිකව කරන්න ඕන. එහෙම නැත්නම් තාප පරිවර්ණය කරන්න ඕන. සාමාන්‍යයෙන් අපිට ලොකු වෙලාවක් ඔක් කරන්න බෑනේ. තාපය සපයලා කරගන්න වැඩක්, මැෂින් එකකින් කරගන්න වැඩක්. තාපය සපයන එක නැවතුවා කියන්නේ අපිට කරන්න බෑ. චූටි වෙලාවක් තප්පරයක් දෙකක් වෙයි ඕන. එහෙම වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි කාලයක් තියාගන්න බෑ. ඒක ෂණිකව කරන්න ඕනේ. ඒකයි එම කියන්නේ. හිමින් කරන එකනේ අරගෙන කිව්වේ. මේක එහෙම නැහැ. මේක ෂණිකව කරන්න ඕනේ. එහෙම නැත්නම් තාපය එළියට යන්නේ නැති වෙන්න පරිවර්ණය කරලා තියෙනවා. එතකොට තාපය පරිවර්තනය වෙනවා කෙලින්ම තාපය හානි වෙන්න බෑනේ. ඒක නිසා පරිවර්තනය වෙනවා ශක්තියට. ඒ ශක්තිය මොකද කරන්නේ? කාර්ය කරනවා. ওই දෙකෙන් එකක් තමයි වෙන්නේ. right? ඔන්න ඒ කාරණා ටික දැනගන්න ඕනේ ස්ථිරතාවී ක්‍රියාවලිය වල. ඒතර අපි ක්‍රියාවලිය දෙකක් කරා සමෝෂ්ණ ස්ථිරතාවී. හරි ඒතර සමෝෂ්ණකේ ස්ථිරතාවී එකේ PV ප්‍රස්ථාරය ඇන්දොත් මෙන්න මේ වගේ තමයි ප්‍රස්ථාරය එන්නේ. සමෝෂ්ණයටදී පරිමාව පීඩනයත් එක්ක වෙනස් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒක ලොකු වෙනසක් නැහැ. එකම දේ ප්‍රමාණයේ අඩුවක් විතරයි පෙන්වන්නේ ස්ථිරතාවී එකේ. ඊට පස්සේ තියෙනවා නියත පරිමා ක්‍රියාවලිය. ඒක පැහැදිලිනේ මොකද්ද කතාව කියලා. නියත පරිමා. පරිමාව නියතයි. පරිමාව නියතයි කියන්නේ කාර්ය කියන්නේ පරිමාවේ වෙනස වැඩි කිරීම පීඩනය. පරිමා වෙනස බිඳුවයි කියන්නේ මේ මුළු පළාතම බිඳුවයි. ඒ කියන්නේ කාර්ය බිඳුවයි. කාර්යයක් සිදු වෙන්නේ නැහැ කියන එක තමයි නියත පරිමා ක්‍රියාවලිය කියන්නේ. නියත පරිමා ක්‍රියාවලිය කියන්නේ ඩෙල්ටා V බිඳුවයි. ඩෙල්ටා W කියන්නේ P වැඩි කිරීම ඩෙල්ටා V. ඒක නිසා ඩෙල්ටා W බිඳුවයි. ඒ කියන්නේ කාර්යයක් වෙන්නේ නැහැ. කාර්ය වෙන්නේ නැහැ කියන්නේ අපි දුන්න ශක්තිය සම්පූර්ණයෙන්ම පාවිච්චි වෙන්නේ මැෂින් එක රත් වෙන්න. පද්ධතිය රත් වීම සඳහා පමණයි. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවක් අරන් තමයි අපි PV සමාන nRT කියන සමීකරණය ගන්න. තාප ප්‍රමාණය අපි අරගන්නවා මේ විදිහට ඩෙල්ටා U උෂ්ණත්වයේ වෙනසත් එක්ක අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම T වලට සමානුපාතිකයි කියලා. මෙයාගේ P ඒ කියන්නේ තාව ප්‍රමාණය ලබා දීම පීඩනයට සමානුපාතිකයි කියලා ගන්නවා. අර අපි සිලින්ඩරයක් අරන් ගත්තේ අන්නේ උදාහරණේ ලබා ගත්තා වගේ. මේ අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීමට බලපාන උෂ්ණත්වය. ඒතර මේකට සමානුපාතිකයි කියන කතාව මේකෙන් අදහසක් ගන්න පුළුවන්. හරි. කොහොම වුණත් අපිට මේකේ වැදගත් වෙන්නේ මේ ක්‍රියාවලියක් දුන්නම අපි මතක තියාගන්න ඕන මොකද වෙන්නේ ඒක නිසා එන සමීකරණය දැන ගැනීම තමයි වැදගත් වෙන්නේ. ওই ටික තමයි අපි ප්‍රධානම අවශ්‍ය වෙන කාරණා ටික. ඊට අමතරව අපිට නියත පීඩන ක්‍රියාවලිය එනවා. නියත පීඩන ක්‍රියාවලිය වලදී ඩෙල්ටා V බිඳුවයි. මෙතන තියෙන පීඩනයේ වැඩි කිරීම ඩෙල්ටා V නේ. නියත පීඩනයක් කිව්වම ඒ පීඩනය බිඳුව නෙවෙයි. පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒක නිසා P බිඳුව වෙන්නේත් නැහැ ඩෙල්ටා V බිඳුව වෙන්නේත් නැහැ. ඒක නිසා සාමාන්‍ය සමීකරණය යොදා ගන්න පුළුවන් මේ වගේ අවස්ථාවන් තමයි. නියත පීඩන ක්‍රියාවලිය වලදී සාමාන්‍ය සමීකරණය දාන්න පුළුවන් එකම දේ එකේ පීඩනය වෙනස් වෙන්නේ නැහැ කියන දේ විතරයි. එතකොට මේ දිනවා එක එක ප්‍රස්ථාර පීඩන පරිමා ප්‍රස්ථාර ගත්තොත් අපිට යම් ක්‍රියාවලිය සඳහා මේ වගේ ප්‍රස්ථාර දෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රස්ථාරයක පීඩන පරිමා ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් හැමතිස්සෙම නිරූපණය වෙන්නේ පරිමා අක්ෂයත් සමග. පරිමා අක්ෂයත් සමග සිදුවන තියෙන වර්ගඵලයෙන් හැමතිස්සෙම ලබා දෙන්නේ කාර්ය ප්‍රමාණය. එයි මෙතනින් කියන්නේ මේ අවස්ථාවේ තියෙන පීඩනය. මෙතන තියෙන්නේ මේ අවස්ථාවේ පීඩනය. මේක අපිට ගන්න පුළුවන්නේ ත්‍රිපීසීමක් වගේ. ඒතර ත්‍රිපීසීමේ වර්ගඵලය කියන්නේ P1 ධන P2 බෙදීම 2 වැඩි කිරීම ඩෙල්ටා V. P1 ධන P2 බෙදීම 2 කියලා කියන්නේ පීඩනයේ මධ්‍යන අගය, මැද අගය. වැඩි කිරීම ඩෙල්ටා V. ඒ කියන්නේ කාර්ය ප්‍රමාණය. ඒ කියන්නේ වර්ගඵලයෙන් කෙලින්ම කාර්ය ප්‍රමාණය. ඒක ත්‍රිකෝණයක්ද, සමචතුරාශ්‍රයක්ද, ත්‍රිකෝණාශ්‍රයක්ද, ත්‍රිපීසීයක්ද, සමාන්තරාශ්‍රයක්ද කියලා අදාළ නැහැ. මොකෙන් වුණත් ලැබෙනවා. පරිමා අක්ෂයත් සමග තියෙන වර්ගඵලයෙන්
කාර්ය ප්‍රමාණය ඕනම PV ප්‍රස්ථාරයක. එතකොට මේකේ බලන්න මේ කාර්ය වෙලා තියෙන්නේ මෙහි ඉඳන් මෙහාට. මුලදී පරිමාව බලන්න පරිමාක්ෂය බලන්න. මුලදී පරිමාව අඩුයි. මේක මෙතන ඉඳන් මෙතනට යනවා. එතකොට පරිමාව වැඩි. ඒ කියන්නේ පරිමාව වැඩි වීමක් වෙලා. හිතන්න පද්ධතියක් තියෙනවා. පරිමාව වැඩි වෙලා. ඒ කියන්නේ එළියට කාර්ය වෙලා තියෙනවා. පද්ධතියෙන් එළියට කාර්ය වෙලා. ඒක නිසා කාර්ය ප්‍රමාණය අපි ධන කියලා ගන්නවා. ප්‍රසාරණයක් නම් හැමතිස්සෙම මැෂින් එකෙන් වැඩක් කරනවා වගේ. ප්‍රසාරණයක් නම් හැමතිස්සෙම ඒක නිසා ධන කාර්යයක් කරනවා කියලා තමයි අපි කියන්නේ. මේක අනිත් පැත්තට බලන්න මේකේ ආරම්භක ලක්ෂ්‍යය මෙතන අවසාන ලක්ෂ්‍යය මෙතන. මුලින් පරිමාව වැඩි. පස්සේ පරිමාව අඩු වෙලා. සංකෝචනයක්. පොඩි වෙලා. එළියෙන් කාර්යයක් වෙලා තියෙනවා ඇතුළට. පද්ධතිය මත කාර්යයක් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේකට කියනවා ඍණ කාර්යයක් කියලා. මේකේ නියත පීඩන ක්‍රියාවලියක් කියන්නේ මේ වගේ. ඒකේ දිශාව අනුව කාර්ය ප්‍රමාණය ධන ඍණ කියන්න පුළුවන්. හිතන්නකෝ මේ පැත්තට නම් ගියේ මුලින් පරිමාව අඩුයි පස්සේ පරිමාව වැඩි නම් ධන. අනිත් පැත්තට නම් ඍණ. නියත පරිමාව නියත පීඩන ක්‍රියාවලියක් වුණාම පීඩනය නියත වෙන පරිදි V වලට සමාන්තර තමයි ප්‍රස්ථාරය එන්නේ. එතකොට වර්ගඵලය මෙන්න මේ වර්ගඵලයට සමාන වෙනවා. අන්නේ වර්ගඵලයෙන් අපිට පුළුවන් මෙයාට මේකෙදි සිදුලා තියෙන කාර්ය ප්‍රමාණය හොයන්න. එතකොට නියත පීඩන ක්‍රියාවලියකදී අනිවාර්යෙන් කාර්යයක් වෙනවමයි. ඒ කාර්ය ප්‍රමාණය මෙන්න මේ වර්ගඵලයට සමානයි. හැබැයි නියත පරිමා ක්‍රියාවලියකදී ආරම්භයේ පරිමාවම තමයි අවසාන පරිමාව. ඒකම වැදගත්ම දේ තමයි මේකේ බලන්න මේ රේඛාවට V අක්ෂයත් එක්ක වර්ගඵලයක් නැහැ. ඒ කියන්නේ කාර්යයක් නැහැ. නියත පරිමා ක්‍රියාවලියකදී කාර්ය ප්‍රමාණය ශුන්‍ය වෙනවා. PV ප්‍රස්ථාරයේ සිරස් රේඛාවක් තියෙනවා නම් ඒ වෙලාවේ කාර්ය ප්‍රමාණයක් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕන. ඒක ගොඩක් වැදගත් අපිට ප්‍රශ්න හදනකොට මේවා සම්බන්ධව. ඔන්න ඔය ක්‍රියාවලි වලදී කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ කියන එක ගැන සහ ඒ ප්‍රස්ථාරයෙන් අදහස් වෙන්නේ මොනවාද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟ චක්‍රීය ක්‍රියාවලිය. සයික්ලික් ප්‍රොසෙස් තියෙනවා. ඒ කියන්නේ එක තැනකින් පටන් අරන් ආපහු එතනටම එනවා කැරකිලා. හැබැයි ගිය මාර්ගේ නෙවෙයි ආපහු එන්නේ. සමහර ක්‍රියාවලි තියෙනවා ගිය විදිහටම ආපහු ගන්න බෑ. අන්න ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. මෙතනින් පටන් ගන්නවා කියලා හිතන්නකෝ. මේ තියෙන A සිම්පල් A. මෙතනින් ඉවර වෙනවා සිම්පල් B. එතකොට මේ AB ක්‍රියාවලිය A සිට B දක්වා ක්‍රියාවලිය. A සිට B දක්වා ක්‍රියාවලිය ගත්තොත් බලන්න පරිමාව අඩුයි පරිමාව වැඩි. එතකොට මේකෙදි වෙලා තියෙන කාර්ය ප්‍රමාණය කියන්නේ මෙන්න මේ වර්ගඵලයෙන් ලැබෙනවා. එතකොට ධන කාර්යයක් ඒ වගේම මේ වර්ගඵලයට සමානයි. BA ක්‍රියාවලිය ගත්තොත් B සිට A වෙනකොට රිවර්ස් වෙන්නේ. මුලින් පරිමාව වැඩි පස්සේ පරිමාව අඩුයි කාර්ය ඍණ. හැබැයි ඒකේ වර්ගඵලය අරකට වඩා අඩුයි. මේ බලන්න. අඩු වගයක්. මෙයා වැඩි වගයක්, වැඩි කාර්යයක්, අඩු කාර්යයක්. මේ සමස්ත ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? මේ සමස්ත ක්‍රියාවලියේදී තියෙනවා සමස්ත කාර්ය ප්‍රමාණයක්. එතකොට A B A කියන චක්‍රීය ක්‍රියාවලිය ගත්තොත් A වලින් පටන් අරන් B වලට ගිහිල්ලා ආපහු A වලට එන ක්‍රියාවලිය ගත්තොත් ධන කාර්යයක් ඉතුරු වෙන ක්‍රියාවලියක් තමයි එන්නේ. ධන කාර්යයක් වෙනවා. ඒතර ඒ වගේ සමහර ක්‍රියාවලිය තියෙනවා කාර්ය බිඳුවයි. චක්‍රීය ක්‍රියාවලිය. ගිහිල්ලා ආපහු වෙනකොට කාර්ය බිඳුව වෙනවා. ඒ කියන්නේ ඒ මාර්ගෙම එනවා. සමහරවල් ගිය මාර්ගෙ නෙවෙයි එන්නේ. එතකොට කාර්ය ධන වෙනවා. සමහරවල් කාර්ය ඍණ වෙනවා. ඒ වගේ වෙනස් වෙනවා. හැබැයි මොන චක්‍රීය ක්‍රියාවලියේ වුණත් පටන් ගත්ත ලක්ෂයේ අවසාන ලක්ෂයේ පීඩනයයි පරිමාවයි සමානයි. අපි දන්නවා පීඩන පරිමා ගුණිතය උෂ්ණත්වයට දරන අනුපාතය හැමතිස්සෙම වායුවක් සඳහා නියතයි. සංයුක්ත වායු නියමය කියන්නේ මේ කතාව. එතකොට PV නියත නම් ආරම්භක ලක්ෂයේදී පීඩනය එකම ගාන පරිමාවත් එකම ගාන. ආපහු කරකලා එතනටම ආවම පීඩනයත් ඒ ගානමයි පරිමාවත් ඒ ගානමයි. එහෙනම් උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ.
එහෙනම් ආරම්භයේදී තිබුණ උෂ්ණත්වයම තමයි මේ වටේ ගිහිල්ලා කැරකිලා මුලට එනකොට තියෙන උෂ්ණත්වය. උෂ්ණත්ව දෙකේම සමාන නම් අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්න බෑ. එහෙනම් මතක තියාගන්න වැදගත්ම කාර්යයක් තමයි තව. චක්‍රීය ක්‍රියාවලියකදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ අභ්‍යන්තර ශක්තියේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න ගොඩක් වැදගත්. උෂ්ණත්වයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ කියන්නේ අභ්‍යන්තර ශක්තියේ වෙනසක් සිදු නොවේ. හරිද? හැබැයි කාර්ය ප්‍රමාණය සමහර විට ධන වෙන්න පුළුවන් සමස්ත කාර්ය ප්‍රමාණය, ඍණ වෙන්න පුළුවන්, ශුන්‍ය වෙන්නත් පුළුවන්. හැබැයි අපිට වැදගත්ම දෙයක් තියෙනවා එතනදී. චක්‍රීය ක්‍රියාවලියකදී කොහේ ගිහිල්ලා මුලටම ආවොත්, කොහේ ගියා මුලටම එනවනම් උෂ්ණත්වයේ වෙනසක් නොවන නිසා අභ්‍යන්තර ශක්තිය වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. හරි. ඒතර අපි ශක්‍රීය ක්‍රියාවලිය කීපයක් කළා. ඔය ක්‍රියාවලි જાති කීපයක් කළා. මේ ක්‍රියාවලි වල තියෙන ප්‍රධාන ලක්ෂණ ටික මතක තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා තවත් ක්‍රියාවලි. මේ තියෙන්නේ යම් ක්‍රියාවලියක් සිදු වෙන්න පුළුවන් ක්‍රම තුනක්. මේ A කියන ලක්ෂය කියලා ගමු. මේ ආරම්භක ලක්ෂය. මේ B ලක්ෂය. අපි හිතමු අපිට යම් නගරයක ඉඳන් තවත් නගරයකට යන්න ඕනේ. කොට්ටාවේ ඉඳන් මහරගමට යන්න ඕනේ. ලේසිම පාර ප්‍රධාන පාරනේ. හැබැයි අපිට පුළුවන් කොට්ටාවෙන් පරණ පාරක් තියෙනවනේ. ඒ පාරෙන් ගිහිල්ලා යන්නත් මහරගමට. නැත්තම් කොට්ටාවෙන් පිළියන්දල පැත්තට ඇවිල්ලා තව මොන හරි වැඩක් කරගෙන නැවත මහරගමට යන්නත් පුළුවන්. ওই වගේ ක්‍රම තියෙනවා. එක තැනක ඉඳන් තව තැනකට යන්න එකම ක්‍රමය අනුගමනය කරන්න ඕනේ නැහැ හැමතිස්සෙම. ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය එකම නම්. මේ ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය එකමයි. එතන මොකක්ද වෙන්නේ? බලන්න එතකොට ආරම්භක ලක්ෂ්‍යයේ තියෙන පීඩනයයි ආරම්භක ලක්ෂ්‍යයේ තියෙන පරිමාවයි මේ ක්‍රියාවලි තුන සඳහාම එකම ගාන. එහෙනම් එතනදී උෂ්ණත්වයත් ඒ ගානමයි. අපි හිතමු T A කියලා. උෂ්ණත්වයේ ඒ ගාන නම් එතන තියෙන අභ්‍යන්තර ශක්තියත් අපි හිතමු ආරම්භයේ තියෙන අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා U1 කියලා. අභ්‍යන්තර ශක්තියත් ඒ ගානමයි. ඩෙල්ටා U A කියන්නේ. මේ අවස්ථාවේදී පරිමාව ඒකමයි, පීඩනයත් ඒකමයි. මෙතන ගාන නෙවෙයි වෙන ගානක්. හැබැයි මේ ක්‍රියාවලි තුනම සඳහා අවසාන පොයින්ට් එකේ පීඩනයේ පරිමාවය සමාන බැවින් ක්‍රියාවලි තුනම සඳහා අවසාන ස්ථානයේ උෂ්ණත්වය සමානයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තියේ වෙනස සමානයි. එහෙමනම් මේ දෙන්නගේ අභ්‍යන්තර ශක්තිය හොයන්න මේ දෙකනේ අඩු කරන්නේ. මේ ලක්ෂයේ තියෙන හැම ලක්ෂණයක්ම එකමයි. මේ ලක්ෂයේ තියෙන හැම ලක්ෂණයක්ම අරකට වෙනස්. හැබැයි මේ ලක්ෂයේ සඳහා එකයි. ඒක නිසා මේ දෙකේ වෙනස හැමතිස්සෙම සමානයි. ඒක නිසා මොන මාර්ගයෙන් ගියත් එකම ක්‍රියාවලිය නම් මොන මාර්ගයෙන් ගියත් එකම ක්‍රියාවලිය නම් සිදු වෙන්නේ AB1 AB2 AB3. හැබැයි තුනම කියලා තියෙන්නේ AB වලින්මයි. A සිට B දක්වාම තමයි කියලා තියෙන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? තුන් දෙනාගේම අභ්‍යන්තර ශක්තියේ සමස්ත වෙනස හැම විටම නියමයි. එකම ලක්ෂයක සිට තව ලක්ෂයකට සිදුවන ක්‍රියාවලියකදී පීඩන පරිමාව ප්‍රස්ථාරයේ ආරම්භක ලක්ෂය සහ අවසාන ලක්ෂය එකම නම් තුන් දෙනාගේම ආරම්භක සහ අවසාන ලක්ෂ දෙක අතර තියෙන ශක්ති වෙනස අභ්‍යන්තර ශක්තිය වෙනස සමාන වෙනවා. ඔන්න ඔක තමයි ඊළඟ කාරණය අපි මේ සම්බන්ධව ගැටළු විසඳනකොට දැනගන්න ඕනේ. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති මේ කාරණා ටික. මේ ප්‍රධානම කාරණා ටික තමයි ওই ටික. ওই ටික අපි දන්නවා නම් හොඳටම ඇති. දැන් මේ අලුත් සිලබස් එක සඳහා අවශ්‍ය ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න. හරි. මම හිතන්නේ ඔයගලන්ට අවබෝධ වෙන්නේ ඇති මේ කාරණා ටික. අපි බලමු මේවා සම්බන්ධ කරලා ප්‍රශ්න කිහිපයක් කරන්න. ඔයගලන්ට තවදුරටත් හරියටම තේරුම් ගැනීම සඳහා මේ තාප ගති විද්‍යාව සම්බන්ධ ගැටලු. ඔන්න තියෙනවා
යම් පද්ධතියක්. මේ පද්ධතියට දෙනවා තාප ශක්තියක්. යම් කාල ප්‍රාන්තරයකදී ඒ ලබා දෙන තාප ශක්තිය ජූල් 10යි. මේ තාප ශක්තිය පාවිච්චි කරලා මෙයාගෙන් කාර්යයක් කරනවා. කරන කාර්ය ජූල් 8යි. දීලා තියෙනවා. අපිට කියනවා මේ පද්ධතියේ ස්කන්ධය ග්‍රෑම් 20යි. විශිෂ්ට තාපධාරිතාව S 10යි. අපෙන් අහනවා මේ ක්‍රියාවලිය සිදුවීමේදී සිදුවන උෂ්ණත්ව වෙනස ගණනය කරන්න කියලා. උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා ගණනය කරන්න කියලා. අපි ඒතර දන්නවා තාපගති විද්‍යාවේ පළමු නියමයෙන් ලබා දෙන ශක්තිය ඩෙල්ටා Q කියන එක සමානයි අභ්‍යන්තර ශක්තියේ වැඩිවීම ධන සිදු වූ කාර්ය ප්‍රමාණය. ඒ අනුව මෙයා 10යි. ඩෙල්ටා U තමයි අහන්නේ. ඩෙල්ටා W 8යි. ඩෙල්ටා U වල අගය 2යි. මොනවාද? ජූල් 2යි. එතකොට මේ ජූල් 2 පාවිච්චි වෙන්නේ මොකටද? මෙයාව රත් වෙන්න. කොච්චර රත් වෙනවද කියලා යහන්නේ. එහෙනම් තාප ශක්තියේ ප්‍රමාණය අපි දන්නවා 2යි. එහෙනම් මේ තාප ප්‍රමාණය සමාන කරනවා ms θ වලට. m කියන්නේ අපි කෙලින්ම θ හොයාගන්න ඩෙල්ටා θ හොයාගන්න උත්ත කරලම දාමු. ඩෙල්ටා θ කියන්නේ 2 බෙදීම m කියන්නේ ග්‍රෑම් 20යි. 20 බෙදනවා 10න්. 10න් බෙදුවම උඩටම යනවා 1000. වැඩි කිරීම 1000 වෙනවා. ඊට අමතරව විශිෂ්ට තාපධාරිතාවයෙන් බෙදන්නත් ඕනේ. 10න් බෙදනවා. ඒතර බලන්න මොකද වෙන්නේ? මේ 10යි මේ 10යි කැපිලා යනවා. 2යි 2යි කැපිලා යනවා 10න් 1යි. 0.1යි සෙල්සියස්. සෙල්සියස් අංශක 0.1කින් තමයි පද්ධතියේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්න විදිහට හදන්නේ. පද්ධතියකට 10යි ජූල් තාපයක් සපයනවා. 8යි ජූල් කාර්ය ප්‍රමාණයක් වෙනවා. අපෙන් අහනවා පද්ධතියේ උෂ්ණත්වය කොච්චර ඉහළයයිද කියලා. දෙවෙනි ප්‍රශ්නේ අපිට දීලා තිනවා PV ප්‍රස්තාරයක්. පීඩන පරිමාව ප්‍රස්තාරයක්. මේ පැත්තේ පීඩනය දීලා දිනවා. මේ පැත්තේ පරිමාව නිරූපණය වෙනවා. අපිට කියනවා මේ ප්‍රස්තාරය මෙන්න මේම පටන් අරන් මේ විදිහට යනවා. මේකෙදි සිදුවලා තියෙන කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. මෙතන දීලා දිනවා 2 වැඩි කිරීම 10 5යි. මේ සම්මත ඒකක වලින් ඒ කියන්නේ පැස්කල් වලින් දීලා දිනවා. මේකේ දීලා දිනවා ඝන සෙන්ටිමීටර වලින් පරිමාව. මෙතන බිඳුව මෙතන 200. අපෙන් අහනවා මේකෙදි සිදු වූ කාර්ය ප්‍රමාණය කොච්චරද? මේ පීඩනය ටික ටික වැඩි කරලා ඒකත් එක්ක පරිමාවත් යම් හේතුවක් නිසා වැඩි වෙලා තියෙනවා. අයත් කරගන්නා පරිමාව වායුවේ වැඩි වෙලා තියෙනවා. එතන මේ ක්‍රියාවලිය මේ පැත්තට තමයි සිදු වෙලා තියෙන්නේ. එතන මේ ක්‍රියාවලිය සිදුවීමේදී පරිමාවේ වැඩිවීමක් තියෙන නිසා හරිද? ඒතර ඇත්තටම මේක බිඳුවෙන් පටන් ගන්න බෑ. නමුත් අපි උපකල්පනය කරමු එහෙම. පරිමාව බිඳුවෙන් පටන් ගන්න මෙහෙම වැඩි වෙන්න බෑනේ. නමුත් අපි උපකල්පනය කරමු මේක යම් තැනකින් පටන් ගන්න තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. මේ ප්‍රශ්නේදී මේ වගේ වැඩි වෙලා තියෙනවා මේක වැඩි වෙලා තියෙන්නේ 2 ඉඳන් 3 දක්වා.
මේක 3 වැඩි කිරීම 10 5. අපෙන් අහනවා මේ අවස්ථාවේ සිදුවී ඇති කාර්ය ප්‍රමාණය අපි හොයන්නේ කොහොමද? වර්ගඵලය. මේක ත්‍රිපීසියම. ත්‍රිපීසියමේ වර්ගඵලය සමාන වෙනවා මේකෙදි සිදු වූ කාර්ය ප්‍රමාණයට. කාර්ය ප්‍රමාණය කියන්නේ භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙකේ එකතුව කියන්නේ මෙතන 2යි මෙතන 3යි 5යි. 5 වැඩි කිරීම 10 5. ඒක සම්මත ඒකක වලින් තියෙනවා. වැඩි කිරීම ඒ සමාන්තර පාද දෙක අතර කෙටිම දුර. ඒ කියන්නේ මේ දුර 200යි. හැබැයි මේ 200 තියෙන්නේ බලන්න ඝන මීටර වලින් නෙවෙයි. ඝන මීටර තමයි පරිමාවේ සම්මත ඒකකය. තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් අපි ඒක පරිවර්තනය කරගන්න ඕන. සෙන්ටි කියන්නේ 10 ඍණ 2යි. 10 ඍණ 2 තුන්වෙනි බලය. ඒ කියන්නේ 10 ඍණ 6යි. මෙතනට අපිට දාන්න වෙනවා 10 ඍණ 6 වෙනි බලය. හරිද? සමානයි. බලන්න මේ දෙකයි කැපෙනවා. ඒතර 5ක් ඉතුරු. මේ 10 5යි 10 ඍණ 6යි සුළු වුණාම 10 ඍණ 1ක් යනවා. ඒ 10 ඍණ 1ට මේ බිඳුව කැපුණාම තව බිඳුවක් ඉතුරු වෙනවා. මේ 5ත් එක්ක 50යි. ඒතර කාර්ය ප්‍රමාණය ජූල් වලින් මයිනස් සම්මත ඒකක. ජූල් 50ක කාර්ය ප්‍රමාණයක් මේකෙදි සිදු වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ අපිට හදන්න පුළුවන්. ඒතර මේකේ සිදු වූ කාර්ය ප්‍රමාණය ධන 50යි කියලා අපි සලකන්නේ. ඒ පරිමාවේ වැඩිවීමක් තමයි මේක වෙන්නේ කරන්නේ. මෙන්න ඊළඟ ප්‍රශ්න. ඒකත් හදන්න. ඒතර මේකේ කාර්ය ප්‍රමාණය කියන්නේ delta W කියලා ගත්තොත් ඒක සමාන වෙනවා මෙයාගේ වර්ගඵලයට. මෙන්න මේ වර්ග. මේ වර්ගඵලය කියන්නේ භාගයයි. මෙන්න මේ පාද දෙකේ එකතුව. මෙයා 2යි p මෙයා p. ඔක්කොම 3යි p. 2යි p p 3යි p. වැඩි කිරීම මේ දෙක අතර පරතරය. මේක 2යි p. භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බෝස. ත්‍රිපීසියම වර්ගඵලය. 2යි 2යි කැපිලා ගියාම 3යි pv කියලා. ඔන්නම අපිට ලේසියෙන්ම මේක හදන්න පුළුවන්. බලන්න ආවව පරිපූර්ණ වායු මවුලයක්. ඝර්ෂණයෙන් තොර. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තියක් හානි වෙන්නේ නැහැ කියලායි මේකෙන් කියන්නේ. පිස්ටනයක් මගින් සිලින්ඩරයක් තුළ තිර කර ඇත. මේ ආරම්භ උෂ්ණත්වය T. එතන ආරම්භක අවස්ථාව සඳහා අපි PV සමාන nRT දැම්මම පීඩනයේ P පරිමාවි වායු මවුලයක්. එතන මවුල ගාන 1යි වායු නියතය RT කියන්නේ උෂ්ණත්වය. එතන PV කියන්නේ RT කියලා එනවා. පීඩනය නියතව තබාගෙන මෙම වායුවේ පරිමාව දෙගුණයක් වනසේ. අපි හිතමු පරිමාව V කියලා පීඩනය P කියලා. එතකොට පීඩනය නියතව තියෙන විදිහට පරිමාව ඩබල් කරනවා. ඒ කියන්නේ 2යි V කරනවා. මේ ආරම්භයේ තිබුණ පීඩනය තමයි P. ආරම්භයේ තිබුණ පරිමාව තමයි V කියලා උපකල්පනය කරන්නේ. මේ පරිමාව තමයි දෙගුණ වෙන්නේ. එහෙනම් ඩෙල්ටා W කියන්නේ මේකේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මේ උස P මේ පරතරය 2යි V වලින් V අඩු කරාම V. ඒතර කාර්ය ප්‍රමාණය කියන්නේ PV. අපෙන් අහන්නේ කාර්ය ප්‍රමාණය කොච්චර? PV තමයි හොයන්නේ. නමුත් උත්තරේ දෙන්නේ PV වලින් නෙමෙයි. එහෙනම් අපි අර මුල් අවස්ථාවට දානවා PV සමාන nRT. මුල් අවස්ථාවේ ROE මුල් අවස්ථාවේ තිබුණ T කියන්නේ මුල් අවස්ථාවේ තිබුණ P වැඩි කිරීම මුල් අවස්ථාවේ තිබුණ V වලට සමානයි. එහෙනම් PV කියන්නේ RT කියලා උත්තරේ ගන්න පුළුවන්. ඒ අනුව RT තමයි මෙයාගේ පිළිතුර වෙන්නේ. PV රෝග සටහනේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක් I නම් වූ ආරම්භක අවස්ථාවේ සිට F නම් වූ අවසාන අවස්ථාව දක්වා IF, IAF, IBF දැක්වෙන ක්‍රියාවලිය මගින් ගෙන යා හැකියි. බලන්න එකම ක්‍රියාවලිය එකම වැඩේ වෙනවා ක්‍රියාවලි තුනකින්. එකක් IF, අනිත් එක IA, IBF, simple B මේක එන්නේ. IAF මේ අතර IBF අනිත් එක. වෙනවලු. අපෙන් අහනවා මෙන්න මෙහෙම කතා ටිකක් මේ වැයෙන් සත්‍ය මොනවාද කියලා තමයි හොයන්න කියන්නේ.
පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් සිදු කරන්නේ IAF ක්‍රියාවලිය තුලදීය. කාර්ය කියන්නේ මොකද්ද? පරිමා අක්ෂයත් එක්ක හදන වර්ගඵලය තමයි කාර්ය කියන්නේ. පරිමා අක්ෂයත් එක්ක හදන වර්ගඵලය වැඩිම වෙන්නේ බලන්න IF වල වර්ගඵලය කියන්නේ මෙන්න මේ වර්ගඵලය. IBF වල වර්ගඵලය කියන්නේ IB වල වර්ගඵලයක් නැහැ. ඒක තිරස් රේඛාවක් නිසා BF කියන්නේ මේ පොඩි කෑල්ල. හැබැයි IAF කිව්වම AF වල නැහැ. හැබැයි IA වල ලොකු වර්ගඵලයක් තියෙනවා. එහෙනම් IAF වල තමයි වැඩිම කාර්ය කරන්න කියන එක හරි. පද්ධතිය මගින් ඒකත් බලන්න ඕනේ. බලන්න I වල ඉඳන් F වලට යනකොට පරිමාව වැඩි වෙලාද අඩු වෙලාද? I වල පරිමාව අඩුයි, A වල පරිමාව වැඩි. පරිමාව වැඩි වෙලා කියන්නේ පද්ධතිය මගින් තමයි කාර්ය වෙන්නේ. ඒ කියන්නේ මේක හරියටම හරි. B එක ක්‍රියාවලිය තුනම සඳහා පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එකම වේ. මතක ඇති ඔයගලන්ට අපි මේ වගේ ක්‍රියාවලිය ගැන කතා කළා. පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි සමාන නම් අභ්‍යන්තර ශක්තිය ශුන්‍ය වෙන්නේ නැහැ. අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සමාන වෙනවා. එහෙනම් ඒකත් හරි. පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ක්‍රියාවලිය තුළදීය. IBF උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ. තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ කවුද වැඩියෙන් කියලා හොයාගන්න අපිට ගන්න වෙනවා මේගොල්ලන්ගේ කාර්ය ප්‍රමාණය. දැන් බලන්නකෝ අපි දන්න සමීකරණය තමයි ඩෙල්ටා Q කියන්නේ ඩෙල්ටා U ධන ඩෙල්ටා W උනේ. මේ තුනේම ඩෙල්ටා W ඩෙල්ටා U නියත දානවා. ඇයි? පටන් ගන්න තැන ඉවර වෙන තැන සමානයි කියන්නේ ඩෙල්ටා U නියතයි. එහෙමනම් ඩෙල්ටා W වැඩි වෙන්නේ කාගේද? එයාගේ තමයි ඩෙල්ටා Q වැඩි වෙන්නේ. ඒක පැහැදිලි. එහෙනම් පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනවා කියන්නේ පද්ධතියේ වැඩියෙන් තාපය උරාගෙන තියෙන්නේ. වැඩිපුර ශක්තිය නැත්නම් වැඩිපුර කාර්යයක් කරපු එකේ. වැඩිපුර කාර්යයක් කරේ IAF වල. එහෙනම් ඒකේ තමයි වැඩිපුර තාප ප්‍රමාණයක් උරා ගන්නවා. එහෙනම් මේ කියන කතාව වැරදි. ඒක නිසා A සහ B තමයි නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙන්නේ. බලන්න අර මූලික කාරණා ටික තමයි මේකෙදි ඕන වෙන්නේ. අපි ඉගෙන ගත්ත මූලික කාරණා ටික අපිට හොඳට පුළුවන් නම් ඒ ඕන එකක් දෙන ඕන ප්‍රශ්නයක් අපිට පරිවර්තනය කරලා හදන්න පුළුවන්. දැන් මෙන්න මේ ප්‍රශ්නයත් ඒකම තමයි තියෙන්නේ. අපි ඒක බයිපාස් කරලා ඊළඟට යමු. මෙන්න මේක තියෙනවා චක්‍රීය ක්‍රියාවලිය. අපි ඒක බලමු. පරිපූර්ණ වායුවක් PV රූප සටහනේ පෙන්වා ඇති අයුරින් චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගෙන යනු ලබයි. හරි. චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගෙන යනවා. හැබැයි ඒ වලින් පටන් අරන් ඒ වලටම ආවම මොකද වෙන්නේ? ආරම්භයේ තිබුණ අභ්‍යන්තර ශක්තියමයි අවසාන අභ්‍යන්තර ශක්තිය. ඒක මතක ඇති ඔයගොල්ලන්ට. හැබැයි කියලා දෙනවා UB විශාලයිලු UA වලට වඩා. ඒ මොකක්ද ඒ කියන්නේ? මේ A වල තියෙන ශක්තියට වඩා B වල අභ්‍යන්තර ශක්තිය වැඩි. B වල අභ්‍යන්තර ශක්තිය වැඩි කියන්නේ එතන උෂ්ණත්වය වැඩි. හරි? ඒක අපිට අවශ්‍ය වෙයි සමහර වෙලාවට මේකේ කාරණා ටික බලන්න. මේ පහත ප්‍රකාශ වලින් සත්‍ය මොනවාද කියලා අහන්න. සම්පූර්ණ ක්‍රියාවලියම සඳහා වායුව මගින් කරනු ලබන සඵල කාර්ය ධනාගයක් ගන්න. බලන්න සඵල කාර්ය සම්පූර්ණ එක. ඒ වලින් පටන් ගන්නවා. එතනින් පටන් ගන්නවා කියලා ඉතින්. ඒ වලින් පටන් අරගෙන B වලට යනකොට සිදුවෙච්ච කාර්ය කියන්නේ මෙන්න මෙයාගෙන් පරිමා අක්ෂයත් සමග සාධන වර්ගඵලය. B සිට A වෙත ගෙනකොට මේ වර්ගඵලය මේ කැලේ විතරයි. ඒතර මේකේ ධන කාර්යයක් මේකේ ඍණ කාර්යයක්. එතකොට ඉතුරු වෙන්නේ ධන ගාන වැඩි නිසා ධන කාර්යයක්.
ඒතර සඵල කාර්ය ධන කියන එක හරියටම හරි. සම්පූර්ණ ක්‍රියාවලියම සඳහා වායුව මගින්. ඒ කියන්නේ පද්ධතිය මගින් තියෙන කාර්ය ධන ගාණක් කියන එක හරි. ඒ සිට B පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තාපය අවශෝෂණය වෙලා කියලා කියනවා. බලන්න මේකේ කියනවා UV වල අභ්‍යන්තර ශක්තිය වැඩි. මෙයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්නේ උෂ්ණත්වය වැඩි නිසා. උෂ්ණත්වය වැඩි උනේ තාපය වැඩියෙන් උරාගත්ත නිසා. එහෙනම් මෙතනට වඩා මෙතනදී තාපය වැඩිමින් උරාගෙන තියෙනවා. එතකොට තාප අවශෝෂණය වෙලා තියෙනවා කියලා පැහැදිලි. ඒ විදිහ නම් B වලට යනකොට තාප අවශෝෂණය වෙලා මෙයාගේ මේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙලා තියෙනවා කියන්නේ UA අඩුයි කියන්නේ B සිට A වෙනකොට මොකද වෙලා තියෙන්නේ? විමෝචනය වෙලා තියෙනවා. ඒකත් හරි. එතකොට ඒත් හරි Bත් හරි. ක්‍රියාවලිය ආරම්භයේ වායු උෂ්ණත්වය හා ක්‍රියාවලිය අවසානයේ වායු උෂ්ණත්වය එකම වේ. අපි දන්නවා මේ වගේ චක්‍රීය ක්‍රියාවලියකදී ක්‍රියාවලිය ආරම්භය කියන්නේ මෙතන අවසානය කියන්නේ මෙතනට ගිහිල්ලා මෙතනට එනකොට ආපහු මෙතනමයි. එකම තැනට නම් ආවේ පීඩනයයි පරිමාවයි දෙන්නගෙම එකම ගාන නිසා උෂ්ණත්වයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් C හරි තුනම හරි කියන එක තමයි මේකේ උත්තරේ ලැබෙන්නේ. right. අපි යමු තව ප්‍රශ්නයකට. අපි යමු දැන් මේ ගොඩාක් වෙලාවට වැඩිපුරම ප්‍රශ්න එන්නේ මෙන්න මේ වගේ ප්‍රස්තාර දීලා ඒකෙන් ගණනය කරන්න. අපි බලමු මෙන්න මේ ප්‍රශ්නේ. මේ වගේ 9 වෙනි ප්‍රශ්නේ 2004. දී ඇති TV රූපක දහණයෙන් දැක්වෙන ABCA. A වලින් පටන් ගත්තා B වලට ගියා C වලට ගියා A වලට ගියා. චක්‍රීය තාපගතික ක්‍රියාවලිය තුළදී කරන කාර්ය ප්‍රමාණය වන්නේ මොකක්ද කියලා අහනවා. මේකෙන් දැක්වෙන ABCA චක්‍රීය තාපගතික ක්‍රියාවලිය තුළදී කරන කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. එතකොට බලන්න මේ මුළු ක්‍රියාවලිය තමයි අහලා තියෙන්නේ. A වලින් පටන් ගන්න. A වලින් ඉඳන් B වලට යනකොට ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේ ත්‍රිපේශීය වර්ගඵලයනේ. AB කියන එක මේ පරිමාක්ෂය සමග සාධන වර්ගඵලය තමයි AB කියන්නේ. B වලින් ඉඳන් C වලට යනකොට කාර්ය ඍණ ගාණක් යනවා. එතන මේ කැලල අඩු වෙන්න ඕන. C වලින් ඉඳන් A වලට යනකොට වර්ගඵලයක් නැහැ. ඒක නිසා එතන කාර්යයක් නැහැ. එහෙනම් සඵල කාර්ය කියන්නේ මෙන්න මේ කාර්ය ප්‍රමාණය. මේ කාර්ය ධන ගාණක් මෙතනින් මෙතනට යනකොට කාර්ය ඍණ ගාණක්. මේ දෙක අඩු වුණාම මේ වර්ගඵලය විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මුළු තාපගතික ක්‍රියාවලිය තුළම සිදුවෙච්ච කාර්ය ප්‍රමාණය කියන්නේ සඵල කාර්ය වෙනකොට මෙන්න මේ කාර්ය ප්‍රමාණය තමයි යනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසෙන් වට වෙන වර්ගඵලය. ත්‍රිකෝණයක් භාගයයි ආධාරකය 2යි ලම්බ උස 3යි. පැහැදිලි නේද? මේ තියෙන්නේ 2යි. මේ ටික 3යි. මේ 2යි කැපෙනවා 3යි PV තමයි අපිට ලැබෙන්නේ. 3යි PV තමයි සිදුවන කාර්ය ප්‍රමාණය කියන්නේ. බලන්න. හරිම පහසුයි. මේ වගේ ප්‍රශ්නයක් තේරුම් ගත්තම හදන්න. right. අපි යනවා ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ ඒ වගේ රූප සරහනක් දීලා ඒක ඇසුරෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ABCA. දැන් අපි දන්නවා මේ වගේ චක්‍රීය ක්‍රියාවලියක් දුන්නම ඒකෙන් වටවන වර්ගඵලය තමයි සමස්ත ශක්තිය කියලා කියන්නේ. පරිපූර්ණ වායුවක PV සරහනක් රූපේ දැක්වේ. මෙම ක්‍රියාවලියේදී පද්ධතිය මගින් මෙච්චර තාප ප්‍රමාණයක් අවශෝෂණය කරයි. මේ මුළු පද්ධතිය මගින්ම අවශෝෂණය කරන තාප ප්‍රමාණය ගැන තමයි අහන්නේ. හිතන්නකෝ දැන් A වලින් පටන් අරගෙන නැවත A වලටම එනවා නම් ඩෙල්ටා U බිඳුවයිනේ. ඩෙල්ටා U බිඳුව නම් මොකද වෙන්නේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W වෙනවනේ. අපෙන් අහලා තියෙන දැන් කාර්ය ප්‍රමාණය ගැන නේද? අහලා තියෙන්නේ උරා ගන්න තාප ප්‍රමාණය ගැන.
එහෙනම් තාප ප්‍රමාණය ගැන හොයන්න ඩෙල්ටා W ගැන හෙව්වනම් හරිනේ. මොකද පටන් ගන්න තැනටම නැවත එනවා නම් චක්‍රීය ක්‍රියාවලියක් නිසා මේක ආරම්භක ලක්ෂයට මෙන නිසා ශක්ති වෙනස බිඳුවයි. කාගේද? අභ්‍යන්තර ශක්තිය වෙනස. ඒක නිසා ඩෙල්ටා U අයින් කරලා ලියන්න පුළුවන්. එහෙනම් මේකේ වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරකයේ 2යි ඝන මීටර වලින්. ලම්බ උස මෙතන 3යි. සම්මත ඒකක වලින්. 3යි ජූල් තමයි එන්න ඕනේ. සඵල කාර්ය ප්‍රමාණය. ඒ කාර්ය ප්‍රමාණය තමයි ලබා දුන්න ශක්තිය කියලා කියන්නේ. ඒතර ශක්තිය අවශෝෂණය කරනවා. කාර්ය පද්ධතියෙන් එළියට වෙනවා. ඒතර පද්ධතියෙන් එළියට වෙලා තියෙන්නේ මේකේ ධන කාර්යයක් තියෙන්නේ. ඒක නිසා තාපය ධන වෙන්න ඕනේ. තාපය ධන වෙනවා කියන්නේ තාපය පද්ධතිය මගින් උරා ගන්නවා. එහෙනම් අවශෝෂණය කරනවා 3යි ජූල් තාප ප්‍රමාණය. එන්න උත්තර. ඒක බලන්න හරිම සරලයි. හරියට තේරුම් ගත්තම මූලික කාරණා ටික අපිට ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. ඊළඟ වෙනවා මේ හැම අවුරුද්දම වගේ පරණම පේපර් එකේ නම් මේක රිපීට් වෙනවා. ඔන්න තියෙනවා තවත් ප්‍රශ්නයක්. පොඩි අපහසුතාවයක් තියෙනවා මේ ප්‍රශ්නේ බලන්න. පරිපූර්ණ වායුවක PV සටහනේ පෙන්වා ඇති ABCයේ චක්‍රීය ක්‍රියාවලිය. වාජනයේ වේ. BC යනු සමෝෂ්ණ මාර්ගයේදී. BC කියන්නේ සමෝෂ්ණ එකක්. ඒ කියන්නේ මොකද්ද? අපි කියනවා අයිසෝතර්මල්. ඒ කියන්නේ තාපයේ වෙනසක් නැහැ. ඒ කියන්නේ ඇතුළේ රත් වෙන්නේ නැහැ කියන්නේ. උෂ්ණත්වයේ වෙනස් නොවන ක්‍රියාවලියකට අපි කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය. ඒකෙදි ඩෙල්ටා U බිඳුවයි. එහෙනම් අපි දැනගන්න ඕන දේ තමයි BC වල ඩෙල්ටා U බිඳුවයි. BC වල ඩෙල්ටා U බිඳුවයි කියන්නේ BC වලදී ඩෙල්ටා Q කියන එක ඩෙල්ටා W වලට සමානයි කියන එකයි. අපෙන් අහන්නේ වායුව මගින් එක් චක්‍රයක් තුළදී කරන කාර්ය ආසන්න වශයෙන් සමාන වන්නේ කොච්චරකටද කියලා. එක් චක්‍රයකදී කරන කාර්ය ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වෙනවා. එහෙනම් අපිට මේ කතාව කිව්වට අපිට වැදගත් වෙන්නේ මේකේ වර්ගඵලය. මේ වටවන වර්ගඵලය. ආසන්න වශයෙන් කියලා දීලා තියෙන්නේ මේක හරියටම ත්‍රිකෝණයක් නෙවෙයි වගේනේ. ඒකයි. ඒක ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. භාගයයි. ආධාරකයේ බලන්න. මෙතන 2යි මෙතන 5යි. වෙනස 3යි. ලම්බ උස බලන්න. දීලා තියෙන්නේ කිලෝ පැස්කල් වලින්. කීයද මේ? 500යි මෙතන 200යි. වෙනස 300යි. කිලෝ පැස්කල් තියෙන නිසා කිලෝ ජූල් වලින් තමයි එන්නේ උත්තරේ. අපි කිලෝ පරිවර්තනය කරන්නේ නැතුව එහෙමම තිබ්බා. ඒතර මේ දෙක වැඩි කරාම 900යි. එතකොට 900 බෙදෙන්න ඕනේ දෙකෙන්. එතකොට එන්නේ 450යි. කාර්ය බලන්න ඕනේ ධනද ඍණද බලන්න. A වලින් පටන් අරන් මෙහෙම ගියාම මේ වැඩිම කාර්ය වෙන්නේ B සිට C වලට. B සිට C වලට වෙනකොට කාර්ය ඒක වෙන්නේ පරිමාව අඩු වෙමින්. පරිමාව අඩු වෙමින් කියන්නේ වැඩිම කාර්ය වෙන එක ඍණ. එහෙනම් ඍණ ගාණක් තමයි මෙයා එන්න ඕනේ. එහෙනම් ඍණ 450. හැබැයි එහෙම උත්තරයක් නැහැ. ඒකයි ආසන්න වශයෙන් කියලා දාලා තින්නේ මේක වක්‍රයක් තියෙනවා. ඒක නිසා අපිට පේනවා පැහැදිලිවම වක්‍රයේ නිසා ත්‍රිකෝණයේ වර්ගඵලයට වඩා අඩු උත්තරයක් එනවා. ඒක නිසා ඍණ 450ට වඩා අඩු උත්තරේ තමයි අපි මේකෙදි භාවිතා කරන්න ඕනේ. එයම මේකෙදි සිදුවන කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ ඍණ 300 කිලෝ ජූල් කියලා තමයි ගන්න වෙන්නේ. Right. අපි අනිලා ප්‍රශ්න දෙනවනේ. දුරස්සින ප්‍රශ්නේ. පරිපූර්ණ වායුවක් රූපේ පෙන්වා ඇති පරිදි තාපගතික චක්‍රයක් ඔස්සේ ගෙනෙනු ලබයි. බලන්න 1 2 සමෝෂණ. ඒ කියන්නේ ඩෙල්ටා U බිඳුව. අන්න තොරතුරු ටිකක් දීලා තියෙනවා.
ඩෙල්ටා U බිඳුවයි කියන්නේ අපි දන්නවා මේ ක්‍රියාවලියේ ඩෙල්ටා Q කියන එක ඩෙල්ටා W වලට සමානයි. බලන්න ඒක දීලා දෙනවා 60යි. 60ක තාපයක් ඇතුළු වෙයි. ඒ කියන්නේ ධන 60යි. ඩෙල්ටා Q ධන 60යි කියලා මේකෙන් තියෙනවා. එහෙනම් ඩෙල්ටා W මේ ක්‍රියාවලියේ ධන 60. දෙකේ සිට 3 දක්වා සිදුවන්නේ සම පරිමායි නම් මේකේ කාර්ය බිඳුවයි. ඒකේ කියනවා එම ක්‍රියාවලිය තුළදී ජූල් 40ක තාපයක් පද්ධතියෙන් ඉවත් වේ. එහෙමනම් බලන්නකෝ මේකේ පැහැදිලිවම අපිට පේන දෙයක් තමයි මේකේ කාර්ය ප්‍රමාණය බිඳුවයි. කාර්ය බිඳුවයි කියලා කියන්නේ මේ ක්‍රියාවලියේදී ඩෙල්ටා Q කියන එක සමාන වෙනවා ඩෙල්ටා U වලට. අභ්‍යන්තර ශක්තිය වෙනස් වීමට. එතන මේක කියන්නේ එම ක්‍රියාවලිය තුළදී ජූල් 40ක තාපයක් පද්ධතියෙන් ඉවත් වේ. තාපයේ පද්ධතියෙන් ඉවත් වෙනවා නම් අපි ගන්න ඍණ කියලා. ඍණ 40යි. මෙහා ඍණ 40 නම් ඩෙල්ටා V ඩෙල්ටා U ඍණ 40ම තමයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තියේ අඩුවීමක් වෙන්නනවා ඍණ 40ක. මෙතන අභ්‍යන්තර ශක්තියේ අඩුවීම බිඳුවයි. මේකේ 40යි. 1 2 2 3 ක්‍රියාවලිය. අපෙන් අහන්නේ 3 1 ක්‍රියාවලිය තුළදී ඇතිවන පද්ධතියේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම කොච්චරද? මේකේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම දීලා තිබුණා බිඳුවයි කියලා. සමෝෂ්ණ දත්ත කියන්නේ ඒකනේ. මෙයාගේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම අපි හොයාගත්ත ඍණ 40යි කියලා. චක්‍රීය ක්‍රියාවලියක නැවත මුල්ම ලක්ෂයට එන නිසා අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීම බිඳුව වීම සඳහා මෙයාගේ අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීම අනිවාර්යෙන් ධන 40 විය යුතුයි. මොකද මෙතන බිඳුවයි අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම මේ ටිකේදී ඍණ 40යි මේ ටිකේදී ධන 40 විය යුතුමයි. ඒක නිසා ධන 40යි ජූල් තමයි මෙයාගේ අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීම කියලා කියන්නේ. හරි. ඊළඟට බලමු මේ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා 14. දැන් ගොඩක් වෙලාවට එන ප්‍රශ්න මෙන්න මේ ආකාරයේම ප්‍රශ්න තමයි. ඒ නිසා මේ ටික ගොඩක් වැදගත්. මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් වෙන එක. පරිපූර්ණ වායුවක් සඳහා TV වක්‍රයක් රූපේ පෙනෙනවායි. CA C වල ඉඳන් A වෙත ඒ පෙත ඔස්සේ සිදුවන අභ්‍යන්තර ශක්තිය වෙනස. මෙන්න මේ අභ්‍යන්තර ශක්තියේ වෙනස දීලා දෙනවා ඍණ 160යි. ඒ කියන්නේ ඩෙල්ටා U දීලා දෙනවා මේකේ මෙන්න මේ ක්‍රියාවලිය ඍණ 160යි කියලා. වායුවට සංක්‍රමණය වන තාපය AB පෙත ඔස්සේදී 200ක් වන අතර මේ AB පෙත ඔස්සේදී වායුවට සංක්‍රමණය වෙන තාපය කියන්නේ පුරා ගන්න තාපය. ඒ කියන්නේ ඩෙල්ටා Q දීලා දෙනවා මෙතන කීයද 200යි. ඒක ධන 200යි. මේක ඍණ 160. BC පෙත ඔස්සේදී එය 40යි ජූල් වේ. මෙතන ඩෙල්ටා Q දීලා දෙනවා 40යි ජූල්. ඒකත් ධන 40. මොනවා අපිට දීලා තියෙනවා. අපි දන්න දෙයක් තමයි මේ BC පෙත ගත්තොත් එහෙම එයාගේ පරිමාණ වෙනසක් වෙන්නේ නැහැ. ඒක නිසා කාර්ය බිඳුවයි. කාර්ය බිඳුවයි කියන්නේ අභ්‍යන්තර ශක්තියේ වෙනස් වීම ලබා දුන් තාපයට සමානයි. එහෙනම් අභ්‍යන්තර ශක්තිය ධන 40යි. ඒක අපි දන්නවා. අපෙන් අහන්නේ AB පෙත ඔස්සේදී A වල ඉඳන් B වලට යනකොට වායුව මගින් කරනු ලබන කාර්ය ප්‍රමාණය සොයන්න.
A වලින් ඉඳන් B වලට යනකොට වායුව මගින් සිදු කරපු කාර්ය ප්‍රමාණය හොයන්න කියලා කියනවා. ඔන්න ඔය ටික භාවිතා කරලා අපි කාර්ය ප්‍රමාණය හොයාගන්න ඕන. දැන් බලන්න අපිට දීලා තියෙන කාරණා තමයි CA පෙත ඔස්සේ දීලා තියෙනවා. අභ්‍යන්තර ශක්තිය වෙනස ඍණ 160යි. එතකොට මේකේ අභ්‍යන්තර ශක්තිය ධන 40යි. ඍණ 160යි ධන 40යි කියලා කියන්නේ ඍණ 120යි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ චක්‍රීය ක්‍රියාවලියක් නිසා මෙයා ධන 120 වෙන්නම ඕනේ අභ්‍යන්තර ශක්තිය. බලන්න මෙයාගේ අපි දන්නවා ඩෙල්ටා Q. කීයද මේ සංක්‍රමණය වන තාපය 200යි ජූල්. මෙයා ධන 200යි. ඩෙල්ටා Q කියන්නේ ඩෙල්ටා U ධන ඩෙල්ටා W. එහෙනම් ඩෙල්ටා Q 200යි, ඩෙල්ටා U 120යි, ඩෙල්ටා W 80ක් වෙන්න ඕන. එහෙනම් මෙයාගේ සිදුවෙන කාර්ය ප්‍රමාණය ධන 80යි. පරිමාව වැඩි වෙනවා. ඒක නිසා කාර්ය ධන. ඔන්නෝම අපිට මේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන හදන්න පුළුවන්. අපි තවත් ඔය වගේ ප්‍රශ්නකට යමු. 19 වෙනි ප්‍රශ්නේ බලමු. රූපයේ ඇති ටීවී රූප සටහනේ දැක්වෙන ආකාරයට පද්ධතියක් චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. A සිට B දක්වා සහ B සිට C දක්වා පද්ධතිය සිදු කරන කාර්ය පිළිවෙල. A සිට B දක්වා සිදු කරන කාර්යයයි ඒ වගේම B සිට C දක්වා. බලන්න A සිට B දක්වා සිදුන කාර්ය කියන්නේ මේ සම්පූර්ණ වර්ගඵලයනේ. භාගයයි. මේක ඇත්තටම භාගයක් ඕනෙත් නැහැ සමාන්තර ආශ්‍රයන් දෙන්නේ. නෑ සමාන්තර ආශ්‍රයන් මෙතන දෙවියන්ම ගන්න තියෙන නිසා ත්‍රිභේද සීමා කියලා දැන ගන්න වෙන්නේ භාගයයි සමාන්තර පාද දෙක එකතුව. A වල 6යි B වල 4යි. ඔක්කොම 10 වැඩි කිරීම 10 5යි. ඒ දෙක අතර ලම්බක දොර. මෙතන 1.2යි මෙතන 0.8යි. ඒතර 0.4යි 0.8යි වෙනස වෙන්නේ. වැඩි කිරීම 10 වෙන 3. බලන්න මොකද වෙන්නේ 10 වෙන 3යි 10 5යි 10 2යි 10 2 0.8න් වැඩි කරාම එනවා 8යි 80යි කියනවා 80 10න් වැඩි කරාම 800යි 800 දෙකෙන් බෙදුවම 400යි. එහෙනම් A සිට B දක්වා ආකාර ප්‍රමාණය 400යි කියලා. ඊට පස්සේ අපි ගන්න B සිට C දක්වා. B සිට C දක්වා ගමු වර්ගඵලයක් නැහැ. වර්ගඵලය ශුන්‍ය වෙන නිසා මොකද වෙන්නේ? කාර්ය ප්‍රමාණය බිඳුවයි. ඒ අනුව 400යි බිඳුවයි. උත්තරය 1. මොනෝම ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ.